හරි පැටව. ඔයා දන්නවා මේ ගණන් වල අපිට තියෙනවා සූත්‍රයක් භාවිතා කරන්න මොකද්ද 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා කියන සූත්‍රය ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ 5r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා කියන කතාව පාවිච්චි කළා ගිය සතිවල අපි ගණන් හැදුවා. ඒ හැම ගානකම ඔයා හෙව්වේ මොකක්ද කියන්න? ඔයාට මතකද? ඒ හැම ගානකම පුතේ ඔයා හෙව්වේ මොකක්ද කියලා? දැන් අඤ්ඤාත කීයක් තියනවද මේකේ? මේකේ තියෙන්නේ අඤ්ඤාත 3යි. මොනවද මේකේ ඉන්න අඤ්ඤාත? එකක් තීටා කෝණය. සූත්‍රය ගත්තාම අනිත් යන r අරය අනිත් යන a අපිට ගිය සතියේ තිබ්බ හැම ගානකම ඒ කියන්නේ මෙතෙක් අපි අදපු හැම ගානකම පැටවු අපි මේ දෙන්නව දන්නවා මෙයාව හොයනවා ඕකනේ කරේ ඒ කියන්නේ සූත්‍රයේ මේ පැත්ත හොයනවා අගයන් ටික ආදේශ කරලා සුළු කරනවා ඔයාට ගිය සතියේදී තිබ්බේ ගාන දිහා බලලා අඳුර ගන්න කවුද තීටා කවුද r කියලා අද අපි චුට්ටක් වෙනස් කරනවා ගන්න. මෙතනදි වෙන්නේ ඔයාට A දෙනවා. සමහර වෙලාවට R හොයන්න ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් R උයි A දෙකම දීලා තීටා හොයන්න ඉන්නවා වෙන්න පුළුවන්. මේ જાතියේ ගණන් ඔයා හදනවා මීට කලින්. චාපදිගවලදී මතකද? ඔව්. චාපදිග දීලා අරය තීටා අහනවා. හැබැයි ඇත්තටම මේකට වඩා මේක ලේසි. ඔයා හොඳ සීයෙන් බලා ගන්න මං ටියුට් එකේ ගණන් දෙක ඔයාලට හදලා පෙන්නන්නම්. මං ටියුට් එකේ ගණන් දෙක ඔයාලට හදලා පෙන්නන්නම්. ඔයා හොඳට බලා ගන්න ඒ ගාන බලාගෙන ඒ જાතිය ඊළඟ ගාන හදන්න. ඒ ගාන බලාගෙන ඒ જાතිය ඊළඟ ගාන හදන්න. හරි. මං දැන් හදනවා එකක්. සූත්‍රය ලියනවා මේක මේ ටියුට් එකේ පිටු අංක 4 පිටු අංක 5 වර්ගඵලයේ 77යි අරේ 14යි කියලා තියෙන ගාන. දැන් එතකොට අගයන් ආදේශ කරමු. වර්ගඵලයේ 77යි නම් 5 22 යට 7යි නම් අරේ 14යි නම් තීටා කීයද? ඔයාගෙන් අහන්නේ තීටා. දැන් දන්නේත් එකවද තීටාව? ඔයාට ඔක ලියා ගන්න පුළුවන් නේ. ගාණි දීලා තියෙනවනේ A 77යි. ඒ කියන්නේ වර්ගඵලයේ 77යි කෝණ කේන්ද්‍ර ඛණ්ඩයේ අරය 14යි. දැන් උක්ත කරමු පුතේ මේ 4 මේ 7 කැපෙනවා. 2යිනේ. එයාත් එක්ක මෙයා කැපෙනවා. 180යිනේ. ආපහු කැපෙනවා නේද? ඔව් කොහමද? ඇයි දෙවරච්චක් කරේ? 90යි. ඇයි ආයෙ කැපෙන්නේ නැද්ද? කැපෙනවා. කොහමද? දෙවරච්චක් කරේ 22ට 2 ඒවා 11යි. 90ට 2 ඒවා 45යි. දැන් මේ පැත්තේ ඉතුරු වෙනවා 77. අර පැත්තේ කවුද ඉන්නේ? 11 ගුණ කිරීම 7 ගුණ කිරීම තීටා 11 වරක් 7 77යි තීටා යට ඉන්නව කවුද මැටියෝ 45 දැන් ඔයාට තීටාව නම් හොයන්න ඕන දැන් ඔයාට හොයන්න ඕන තීටාව නම් ඔයා මොකද කරන්නේ 77 යට 45 අනිත් පැත්තට ගෙනියනව නේද 77 යට 45 අනිත් පැත්තට ගෙනියනව කොහොමද උඩ යට මාරු කරලා හරි මම එතන මෙයාට හදලා පෙන්නන්නම් මේ 77 ගුණ කිරීම දැන් උඩ යට මාරු කරලා එනවා මෙහා පැත්තට 77 ගුණ කිරීම 45 යට 77
සමානයි තීටා. දැන් තීටා තනි වුණා. මෙයාට මෙයා කැපෙනවා. කීයක්ද පුතේ එන්නේ? තීටා කියන්නේ 45ලු. තීටා කියන්නේ 45ලු. පැහැදිලිද වෙච්ච දේ? ගානේ දීලා තියෙන අගයන් ආදේශ කරලා නොදන්නා පදේ හොයන්න තමයි අපිට තියෙන්නේ. දීලා තියෙන අගයන් ආදේශ කරලා නොදන්නා පදේ හොයන්න තමයි අපිට තියෙන්නේ. හදන්නේ එක ටියුට් එකේ ගාන. ඒ ගාන හැදුවාම මේ જાතිය තව ගානක් හදන්න අපිට පුළුවන්. A වෙනුවට R වෙනුවට අගයන් ආදේශ කරනවා. කලින් තිබ්බ ගණන් වල A දන්නේ නැත්තේ. ඔයා ඔක හැදුවාම අපි ওই જાතියම ගානක් හදනවා. ඉස්සෙල්ලා ලියා ගන්න මම ආයෙසරයක් පෙන්නන්නම්. හරි. මම ආයෙ පැහැදිලි කරන්නම් ඔයාට ගානකට යන්න කලින්. පුතේ අපි මෙච්චර කාල හැදුවේ මේ සූත්‍රයේ භාවිතනේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ ගිය සතිය පුරාවටම හැදුවේ මේක. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයනකොට සූත්‍රයක් විදිහට අපි පාවිච්චි කරා phi r වර්ගයේ ගුණ කිරීම 360 උඩ තීටා වර්ග. ඔව් නේද? ඔව්. ඊට පස්සේ අපි එදා හැමදාම එදා තිබ්බ හැම ගානකම ඔයා හෙව්වේ මොකක්ද? තිබ්බ හැම ගානකම ඔයා හෙව්වේ මොකක්ද? ඒව. දැන් අපිට ඒ කියන්නේ නොදන්න පද වලින් එකක් විතරයි. මේකේ අඤ්ඤාත තුනක් තියෙනවානේ තීටයි ආරුයි ඒයි. දැන් අපෙන් වෙන ඒවා අහන්න බැරිද? පුළුවන්. මේ තියෙන අහන්න පුළුවන් අවස්ථා. ඕනෑම දෙන්නෙක් දීලා, ඒ කියන්නේ නොදන්න පද එකක් විතරක් ඉතුරු කරාම ඒකේ අගය කියන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඇත්තටම මේක සූත්‍ර දැනුම. මේ පාඩමේ දැනුම නෙමේ සූත්‍ර දැනුම. අපි බලමු. දැන් අපිට ගානේ කියනවා වර්ගඵලය 77යි. ඒ කියන්නේ 77යි. R 14යි. මේ 22 යට 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14. තීටා කියන්නේ අපෙන් අහන්නේ තීටා කීයද කියලානේ. අපෙන් අහන්නේ තීටා කීයද කියලා. එතකොට මොකද කරන්නේ? එතකොට පුළුවන් තරම් සුළු කරලා ඊට පස්සේ තීටා උත්ත කරනවා. මේ හතට මෙයාව කැපෙනවා 2යි. දෙකත් එක්ක මෙයා කැපෙනවා 180යි. ආපහු මෙයත් එක්ක කැපෙනවා 7යි 90යි. කැපනවා උඩයි යටයි කපනවා කැපෙන චක්‍රයෙන් කපනවා. ආපහු මෙයත් එක්ක කැපෙනවා 45යි
11යි. දැන් අපිට ඉන්නේ මේ පැත්තේ 77. උඩ ඉන්නවා 11 7 තීටා 11 සරක් 77යි තීටා. යට ඉන්නවා 45. දැන් චූටි අපිට ඕන තීටාවනේ. මම ඒකෙන් දා උඩයට මාරු කරලා මෙයා ගේනවා පරස්පරය 77 ගුණ කිරීම 45 යට 77 සමානයි තීටාවේ කෝණය 77යි 77යි කැපුණාම තීටා කෝණය සමානයි අංශක 45යි කියලා අපිට එනවා. පැහැදිලිද? ඔන්න ඕකනේ කතාව. දැන් ඔය જાතිය තව ගාණක් හදන්න යාට පුළුවන් වෙන්න ඕන. අපි බලමු. විභාගෙට මේ වගේ ගණන් එන්න පුළුවන්. යම් අච්චුපතට මම ෂෙයා කරලා පෙන්නන්නම්. කාට හරි අවුලක් තියෙනවා නම් ඒකත් කියන්න. දෙක 14 කියලා දාලා තියෙනවා මට පැහැදිලි නෑ. අපි බලමු අච්චුපතේ ඒ જાතිය ගාණක් හොයාගෙන ගිහිල්ලා. සර් ටියුට් එකේ දෙවෙනි ගාන හදන්න ඕනද? නෑ නෑ ටියුට් එකේ දෙක වෙනම જાතියක්. පොඩ ඉන්න ටියුට් එකේ දෙක වෙන જાතියක්. අපි දැන් යන්නේ හදපු જાතිය ගානක් හදන්න. හදපු જાතිය ගානක් හදන්න. දැන් හදන්නේ මෙන්න මෙයා. පුතේ 10.5 තියෙන වෙලාවට 21ට 2යි කියලා ගන්න. 10.5 තියෙන වෙලාවට 21ට 2යි කියලා ගන්න. ඒක සුළු කරන්න ලේසි. දැන් බලමු. දැන් ආයෙ තියෙන්නේ බලන්න. එයාගේ වර්ගඵලය කීයද? පළවෙනි කෙනාගේ 77යි නේ. ඇයි පිළිවෙලින්නේ කියන්නේ පිළිවෙලින් 77යි.
ඉවරයි උත්තරේ දාන්න පුතේ. ඉවරයි උත්තරේ දාන්න. ඉවරයි උත්තරේ දාන්න. සර් ඔව්. එතන තියෙන දෙකම හදනවද? පළවෙනි එක හැදුවද? පළවෙනි එක ඔව්. හදපුවාට උත්තරේ දාන්න කියලා තිබේ. තාම 8 දිනයි උත්තරේ දාලා තියෙන්නේ. තව විනාඩියක් දීලා මම හදනවා. හරි. දැන් මම හදන්නම්කෝ. සර් චුට්ටක් ඉන්නව. සූත්‍ර නේද ආදේශ කරා උක්ත කරා. සර් විනාඩි දෙකක් දෙන්න විනාඩි දෙකයි.
හරි පැටව. දැන් මං හදනවා දැන් ඇති. දැන් ඒකේ වාට දීලා තිබ්බේ මේ කතාවමනේ. ඔය කතාවමයි. මේ කතාවේම අරය වෙනස් කරා තීට අහනවා. කීය දීලා දෙන්නේ? 77යි. 5 කියන්නේ 22 යට 7යිනේ හැම ගානෙම. ආට 10.5 ඩියුටි දීලා තියෙන්නේ මම කිව්වා එක ගන්න 21 යට 2. කැපෙනවනේ එතකොට. දන්නේ නැත්තේ තීටනේ. ඔච්චරයි. 7 වරක් 3 21යි. හරි. දැන් අපි ආය කපල බලමු කවුද කැපෙන්නේ කියලා. මෙයා කැපෙනවා. 11යි. 180යි. මෙයයි කැපෙනවා. ඇයි තුන් වරක් චක්‍රේ? සර් අර 11ට යටින් දෙකක් කැපුවේ නැහැ. මොකද්ද? අර 11 22 දෙකක් කැපුවේ නැහැ. ඇයි මං එයයි මෙයයි බෙදුවේ? මම එයයි මෙයයි බෙදුවේ. අපි කපා ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් නෑ පුතේ. ආයෙ බලා ගන්න මේ. බලාගෙන ඉන්න. කපන එක බලන් ඉන්න. හැමෝම එකම ඉලක්කම කැපිය යුතුයි කියලා එකක් නෑ. හරිද? දැන් 22 යට 7 ගුණ කිරීම 21 යට 2 ගුණ කිරීම 21 යට 2 ගුණ කිරීම 360 උඩ තීටා. තීටානේ යන්නේ තියෙන්නේ. මම කැපුවේ මෙයාත් එක්ක මෙයා කියලා කැපුවා. මම කැපුවේ දෙවරක් 11යි දෙවරක් 180යි කියලා. කෙනෙක් මේක කපන්නත් පුළුවන් අවුලක්. ඊට පස්සේ ආපහු කපන්න තිබ්බා. තුන් වරක් චක්‍රේ මෙතන තුනේ ඒව 7යි. 180ට 3ෙන් බෙදුවාම 18 3ෙන් බෙදුවාම 6යි 60යි. ආයෙත් බෙදෙනව නේද? ඇයි 3ෙන් බෙදෙනවනේ මේ දෙන්නම? 3ට 3 ඒව 1යි. 6ට 3 ඒව 2යි. ඒ කියන්නේ 60ට 20යි. දැන් බලන්න කැපෙන අය ඉන්නවද? 77 සමානයි 11 වරක් 7 77යි තීටා. යට දෙවරක් 2 4යි 4 ඒවා 20ක් 80යි. දැන් තීටා තනි කර ගන්න නම් මේ 77 යට 80 උඩයට මාරු කරලා අනිත් පැත්තට ගේනවා. තීටා කියන්නේ කීයයිද? 80. තේරුනේ නැති අය ඉන්නවද පුතේ? Tamante එක තේරුනේ නැති අය ඉන්නවද? chat එකට හරි ඔව් දාන්න. සර් ආයි පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොකද්ද පැටලෙන්නේ? ආදේශයේද අර මාරු වෙලා එහා පැත්තට යන කෑල්ල ඉඳලා මේකද? ඔව් සර් මේ ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. මතක තියාගන්න ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න භාගයක් අනිත් පැත්තට යන්නේ හැම වෙලේම උඩයට මාරු කරගෙන. අපි ඒකට කියනවා පරස්පරය කියලා. අපි ඒකට කියනවා පරස්පරය. භාග සංඛ්‍යාවක් නම් සම්බන්ධ වෙලා ඉන්නේ ಗುಣ කිරීමේ ලකුණකින් නම් එයා හැම වෙලේම යන්නේ කොහොමද? උඩයට මාරු කරගෙන. අපි ඒක කියනවා අනිත් පැත්තට යනවා පරස්පරය වෙලා යනවා කියලා. හරි සර් කැපෙනකොට Tamanට කැමති විදියට උඩයට කපන්න. හැබැයි කැපෙන ඒවා. දැන් අර මම කැපුවානේ කලින් 22ත් එක්ක නේද? නේද? දෙවරක් 11යි දෙවරක් 180යි කියලා කියමුනේ. කෙනෙක්ට මෙතනයි කපන්න තිබ්බා. එතකොට මෙතන දෙක කැපුණා නම් මෙතන ඉතුරු වෙන්නේ 40. 40 වරක් 2 80යි කියලා ආයෙ එනවා.
කැපෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒවා අපිට මතක තියාගන්න බෑනේ. අපි මතක තියාගන්නේ උඩයි යටයි කැපෙනවා. යටයි යටයි කැපෙන්නේ නැහැ. උඩයි යටයි කැපෙනවා. ඒක මතක තියාගන්න. තමන්නේ අපි ඊළඟ ගානත් හදමු ඒක. ඒකේ දෙකක් හදන්න. ඒකේ දෙවෙනි ගාන. එයාගේ වර්ගඵලය 462යි ගාන කියන වර්ගඵලය 462යි. ක්ලාස් මම
සර් දෙවනි ගාන තුන්වැනි ගානත් හදන්න ඕනේද? ඔයගොල්ලෝ ඉවර කරලා උත්තරේ දාන්න. කට්ටිය දැම්මම දැන් කීප දෙනෙක් දාලා තියෙනවා මම ඊළඟට හදන්න. වෙලාව නැහැ ඉන්නවද මං හදන්නද? වෙලාව නැහැ ඉන්නවද? සර් විනාඩියක් දෙන්න.
දැන් ඇති. ඔන්න මම හදනවා ඔයා බලන් ඉන්න. යම් ප්‍රමාණයක් හදලා තියෙනවා 462යි. ආයෙත් මේ කතාවම නිදි දැන් මේක බෑ කියන්නේ ඔයාලට වර්ගඵලය බෑ කියන එක නෙමෙයි. සූත්‍ර පාඩම බෑ කියන එක. grade 8 ඔයාට කියන්නේ පුතේ 462යිලු කවුද? A 462යි. 22 යට 7යි. දැන් R ට 21 නේ දීලා තියෙන්නේ. 21 360 උඩ දැන් තීට දීලා නැහැ. 3යි කැපෙනවද? ඔව්. 3 වරක් චක්‍රෙන් 36ට 3 ඒවා 12යිනේ. කියන 120යි කැපෙනවද? ඔව්. කීයෙන්ද? දෙවරක් චක්‍රෙන් දෙවරක් 11යි දෙවරක් 60යි කැපෙනවද? ඔව්. කීවරක් චක්‍රෙන්ද? 3 වරක් චක්‍රෙන් 3 වරක් 7යි 3 වරක් 20යි කැපෙනවද? පේන තරමට නැහැ. එහෙනම් දැන් මං 462 සමානයි 11 වරක් 77යි තීටා යට 20 විතරයි. දැන් 462 ගුණ කිරීම 20 යට 74 සමානයි තීටා. හයක් නේද? 6යි. 77 ඒවා 6යි. 6 වරක් 20 තීටා කියන්නේ අංශක වලින් 120ක්. තීටා කියන්නේ අංශක වලින් 120ක්. අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. අඩුපාඩු ලියා ගන්න. අපි ඊළඟ වර්ගයට යනවා. හරි. දැන් ගන්න ටියුට් එක. ඔන්න බලන්න පුතේ ඊළඟට තියෙන්නේ කෝණය හොයන්න. අරය හොයන්න. කෝණය දීලා තියෙද්දි අරය හොයන්නයි තියෙන්නේ. ටියුට් එකේ පස්වෙනි පිටුව. හරි. දැන් ඒකෙත් එහෙමනේ. ඒකෙත් තමන් වැඩිපුර සුළු කිරීම පුළුවන් කරගත්තොත් තමන්ට පුළුවන් පුතේ උඩයට කපා ගන්න ඒවා හැම ඉක්මනට කරගන්න. හරිද? සතියකට පස්සේ අදනම් ආයෙ ගාන ඉස්සෙල්ලම හදන්නේ එනම කනගාටුදායක තත්ත්වයක් වෙනවා එතකොට. බලමු. දැන් කියනවා වර්ගඵලය 154යි. දැන් මම දන්නේව ලියනවා. 5 22ට 7යි.
R දන්නේ R වර්ගය. කෝණය 90යි. දැන් එයා ඔයාගෙන් අහලා තියෙන්නේ කවුද R? දැන් R උක්ත කරන්න. ඉතුරු අය කපන්න. බිඳුවට බිඳුව කැපෙනවා. 9 වරක් 1යි 9 වරක් 4යි. ආය 4යි 22යි කැපෙනවා. 2යි 11යි. දැන් 154 සමානයි. උඩ ඉන්නේ 11නේ 11යි R වර්ගය. යට ඉන්නේ 7 වරක් 2 17. දැන් අපි උඩේට මාරු කරගෙන එහා පැත්තට ගෙනියනවා හැම වෙලේම එහෙමයි. ಗುಣ කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්ව තනි කරගන්න නම් අනිත් අයව ගෙනියන්න පුළුවන් උඩේට මාරු කරලා. භාග 154 ಗುಣ කිරීම 14 බෙදීම 11 R වර්ගය. පුතේ 11 වරක් 14යි 154ට. එහෙමද බලන්න? නැද්ද? එහෙම තමයි සදාවේ. කොහොම තමයි සර් ආයේ 11 ඒවා 14. 154. දැන් එතකොට R වර්ගය කියන්නේ 14 වරක් 14නේ. ආයේ ඉතින් බල බල ඉන්න දෙයක් නෑ. එහෙනම් R කියන්නේ කීයයිද? R දැන් දෙකේ වර්ගයේ දෙවරක් දෙකයිනේ. තුනේ වර්ගයේ තුන් වරක් තුනයිනේ. එහෙනම් R වර්ගයේ 14 වරක් 14යි කියන්නේ. R කියන්නේ 14යි. R කියන්නේ 14යි. 15 ක්ලාස් පටන් ගන්නෑ. සර් සර් අද සෙන්සුරාදා මේ රෑ තියෙන පේපර් ක්ලාස් එක යනවාද අද? ඔව්. බ්‍රහස්පතින්ද ආපු නැති කට්ටියට ඒකට එන්න පුළුවන්ද? පුළුවන්. හරි. පොඩ්ඩක් වෙනස් වෙලා යන්නේ. පොඩ්ඩක් වෙනස් වෙලා යන්න පුළුවන්. හරි මේක ලියා ගන්න උතේ. ඔය ගාන ලියා ගන්න අපි ඔය වගේ තව ගානකට යනවා ටියුට් එකේ සෝරි අච්චු පොතේ. සර් අච්චු පොතේ මොන ගන්නද? හරි. ආයෙත් බලාගන්න මේකෙදි මොකද උනේ? මේකෙදි වාගෙන් අහලා තිබ්බේ R. දන්න අය වාදේශ කරගෙන ගියා. කපා ගත්තා. එතකොට ඉතුරුනේ ඔයාට උඩ 11 R වර්ගය. යට ඉතුරුනේ 14. එයාවත් දැන් කරේ කලින් වගේම හරස් ගුණිතයෙන් ඒ කියන්නේ උඩයට මාරු කරලා අනිත් පැත්තට ගෙනාවා. ඒ 11යි මෙයයිනේ කැපෙන්න තියෙන්නේ. 14 වරක් 14 නම් R වර්ගය කියන්නේ. ආය වර්ග කරලා වර්ගමූල බලන්න ඕනේ නෑනේ නේද පුතේ? ඇයි යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ වෙලානේ වර්ගයක් හැදෙන්නේ. ඉතින් වර්ගමූලය නැත්නම් R කියන්නේ 14ව තමයි. ඔන්න ඔහොමයි අපි ඒ ගාන හැදුවේ. අපි අච්චු පොතේ යනවා අංක 3. එතනම අංක 3 පළවෙනි ගාන. පිටු අංක 68. පිටු අංක 68. 3 1. කෝණේ දීලා තියෙනවා 280යි වර්ගඵලය දීලා තියෙනවා 792යි.
සර් අනිත් ගානත් සර් අනිත් ගානත් හදන්න හදපු අය උත්තරේ දාන්න පුතේ චුට්ටක් ඉවරයි අනිත් එක හදන්න කමක් නැහැ. අනිත් අය හදන්නකො තාම 3 දෙනයි හදලා තියෙන්නේ. හරි මම හදලා පෙන්නන්නම්. බලා ගන්න දැන් ඒක. ඒකෙදි ආපහු අපිට ආදේශ කිරීමක් තියෙන්නේ පුතේ.
අගේ බලන්න ආදේශ කරන්න නොදන්න කෙනා හොයන්න. එච්චරයි මේකේ තියෙන්නේ. කපා ගන්න බෙදා ගන්න මේ වගේ ගානක් හරි කලාතුරකින් එන්නේ. හැබැයි ඉතින් පුරුදු වෙලා ඉන්න බෑ. අතිශය කලාතුරකින් එන්නේ නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් හොයන්න තමයි විභාගෙදි දෙන්නේ. හැබැයි පුරුදු වෙන්න ඕනේ. 280 අපිට කියනවා 792යි. 22ට 7 r වර්ගය 360 උඩ 280 බිංදුවට බිංදුව හතර වරක් චක්‍රෙනුත් කැපෙනව නේද? ඔව් 7යි 9යි කැපෙනවනේ. මේ 7යි කැපෙනවා. අපිට දැන් එනවා 792 සමානයි 22යි r යට 9. 792 ගුණ කිරීම 9 යට 22 සමානයි r වර්ගය. දැන් මොකද වෙන්නේ? මෙයයි කැපෙනවා. කැපෙන්නේ කීයයි කියලාද බලන්න. 792 22කින් කැපෙනකොට කීයක්ද? 36 ඈ 36 36යි. 36යි. 36 ඔව් 36යි. එතකොට ඔයාට r වර්ගය සමානයි 36 ගුණ කිරීම 9 කියලා නෙන්නේ. වර්ගමූල කරමු. ගුණ කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙලා ඉන්න වර්ගමූල කරන්න ලේසි. දැන් මෙයාගේ මූල කර කර ඉන්නකොට 36ටත් වර්ගමූලයක් තියෙනවා 9ටත් තියෙනවා ලේසි. 36 වර්ගමූලය 18 6යි 9 වර්ගමූලය 3යි. ඒ කියන්නේ 18යි. 18යි. දැක්කද දෙක වෙන වෙනම වර්ගමූල වෙන හින්දා එතන ලේසි. සර් ඒකේ තුන්වෙනි ගාන දෙවෙනි ගානත් හදන්න ඕනේ සර්. ඕන්නේ ඒකේ දෙවෙනි ගාන හදනවා නම් පුතේ ආදේශ කරද්දී අහගන්න. ඒකේ දෙවෙනි ගානේ හදනවා නම් දැන් තියෙන්නේ භාගයක්නේ. මිශ්‍ර සංඛ්‍යාවක්නේ. ඒක විෂම භාගයක් කරගෙන ඉන්න. දෙවෙනි ගාන හදද්දී ඒක විෂම භාගයක් කරගෙන ඉන්න. ඒ ඇති. ඒකේ දෙවෙනි ගාන හදද්දී ඒක විෂම භාගයක් කරගෙන ඉන්න. එතකොට ඒක හරි. හරි.
සෙන්ටිමීටර් 3යි කියලා ඊළඟේ උත්තරේ වෙන්නේ. දාන එකේ සෙන්ටිමීටර් 3ක් වෙන්නේ තියෙන්නේ බලන්න හදලා. හරි. අපි යනවා 7 වෙනි පාඩමට. අපි දැන් යනවා 7 වෙනි පාඩමට. අපි කොහොමද අරක පැය භාගයෙන් වගේ ඉවර කරන් හිටියේ පැයකටත් වඩා ගියා. චූටි කොටසක් ගණන් වර්ග දෙකක් තිබ්බේ පොඩි. සූත්‍ර පාඩම බැරි එකයි අවුල. මොකද ඕක උගන්වන්නේ ඔතන ඔය ගාන හැදුවේ විභාගෙට ඕකෙන් ගානක් කියන හින්දා නෙමෙයි. හැබැයි ඕව බැරුව ගණන් වල ඉස්සරහට යන්න බෑ. පැහැදිලිද? ඕක නැතුව ගණන් වල ඉස්සරහට යන්න හරි අමාරුයි. සාධක. පුතේ සාධක කියන කතාව ගත්තාම සාධකයක් කියලා කියන්නේ යම් පදයක් හෝ ප්‍රකාශනයක් තවත් දෙන්නෙක්ගේ ගුණිතයක් විදියට ලියනකොට. මේ බලන්න 6 ලියන්න පුළුවන් එක්වරක් 6 දෙවරක් 3 මෙන්න මේ වගේ පදයක් හෝ ප්‍රකාශනයක් තවත් දෙන්නෙක්ගේ ගුණිතයක් විදියට ලිව්වහම අන්න ඒ එක එකක් ඒ කියන්නේ මේ 1 2 3 6 කියන මේ හැමෝම මෙයාගේ සාධක වෙනවා. තවත් විදියකට කියනවා නම් යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතුරු නැතුව බෙදෙනවා නම් අපි එයාට කියනවා එයාගේ සාධකයක් කියලා. යම් සංඛ්‍යාවක් තවත් කෙනකින් ඉතුරු නැතුව බෙදෙනවා නම් අන්න එයාගේ සාධකයා. නැත්නම් දෙන්නේගේ ගුණිතයක් විදියට ලියන්න පුළුවන්. අපි මීට කලින් සාධක පාඩමේ කතා කරා සාධක හොයන්නේ. ඊට පස්සේ පුතේ අපි කතා කරා ඔයාට මතකද දන්නේ පොදු සාධක ඉවතට ගැනීම කියලා තමයි මුලින්ම කතා කරන්නේ. එනේ යම් ප්‍රකාශනයක් දීලා තියෙනකොට මේ සාධක හෙවීමේ ක්‍රම තුනයි. ක්‍රම තුනෙන් බීජීය ප්‍රකාශන තියෙන වෙලාවට බීජීය ප්‍රකාශන වල සාධක වෙනකොට අපි හැම වෙලෙම කරන්නේ පොදු සාධක ඉවතට ගැනීම කියන එක. මොකද්ද? පොදු සාධකයේ ඉවතට ගැනීම කියනවා බේසික් මේක මූලික මේක. අපි දැන් බලමු කොහොමද පොදු සාධකයක් ඉවතට ගන්න කියලා. මේම කලින් ඉවන්නකෝ අපි මතක් කරන එක කරන්නේ. මේ බලන්න වර්ග තුනක් තියෙනවා. මම මේ පළවෙනි එක කතා කරන්නේ පොදු සාධක ඉවතට ගැනීම. මේ 3x ධන 24. ඔව් කියන්නේ 3x ධන 24. පොදු සාධකයක් ගන්න කියලා තිබ්බ ගමන් පෙඩා මොකක්ද දන්නවද? ඔයා මුලින් වරහණක් දාගන්න. ඔයා මුලින් වරහණක් දාගන්න. වරහණ දාගෙන මේ දෙන්නම බෙදෙන ඉලක්කමක් තියෙනවා නම් හොයන්න. දෙන්නම බෙදෙන ලොකුම එක හොයන්න. තුන සර් තුන සර්. එයාව එළියට ගන්නවා. අරගෙන බලන්න 3න් බෙදලා දාන 3x 3න් බෙදුවාම x 24 3න් බෙදුවාම 8යි. ඔන්න සාධක. පොදු සාධක ඉවතට ගන්නවා කියන්නේ පැටි යෝකට. දැන් බලමු තව එකක් තියෙනවා y වර්ගය ධන 6xy. දැන් මේ දෙන්නටම පොදු සංඛ්‍යාවක් නැහැ. වරහණ දාගත්තාම පේනවා වැඩි. ඒකයි වරහණ දාන්නේ අනිවාර්ය නෑ. කවුද මේ දෙන්නටම පොදු? y y. අන්න y වෙලිය. මෙතන y වර්ගයක් නෙකුත් තියෙන්නේ. y වර්ගය කියන්නේ y ගුණ කිරීම y. එක y එකක් එළියට ගියා කියන්නේ තව y එකක් ඉන්නවා. මෙතන 6xy ගෙන් 6x විතරයි. අපි ආපු එක හරිද කියලා විභාගෙට අපිට 60ක් විතර හදන්න නෑනේ. මේ හදපු එක හරිද කියලා චෙක් කරගන්නේ කොහොමද දන්නවද? y ගෙන් y වර්ගය. y 6x ගෙන් 6xy. හරිනේ. ගුණිතෙන් ආපහු ඌ එනවනේ. ඕක තමයි උත්තරේ හරිද කියලා චෙක් කරගන්න විදිය. ඊට පස්සේ අපිට තියෙනවා a වර්ගය b වර්ගය ඍණ ab. දැන් ඔයාමට කියන්නේ කවුද පොදු? AB පොදුයි b පොදුයි. මම ab එළියට ගන්නවා. මෙතන ඉන්නේ a වර්ගය b වර්ගය.
ඒ කියන්නේ A ගෙත් දෙන්නෙක් ඉඳලා B ගෙත් දෙන්නෙක් ඉඳලා එහෙනම් එකෙක් ඉතුරු වෙනවා. දැන් මෙතන AB ම එළියට ගිහිල්ලා මෙතන මුකුත් දානවද නැද්ද? එක එක දාන. එක දානවා. එයා ගියා කියලා හිස් දනක් තියන්නේ නැහැ. එක දානවා. x වර්ගයේ ධන 2යි x වර්ග y. දාන කවුද ඉන්නේ පොදු? X. 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 x වර්ගය පොදු x කවුද? වර්ගය x වර්ගයේ. එතකොට මෙතන x වර්ගයේ ගියාම එතන ඉන්නේ 1 ධන 2යි y. මේ grade 8 ඒවා grade 9 ඒවා දාගන්නේ හරි බටව. පැහැදිලි දේ වෙච්ච දේ ඔව් සර්. හොඳයි. අපි බලමු අපිට පුළුවන් ද කියලා පුනරීක්ෂණ අභ්‍යාසයේ මේවා කලින් අවුරුද්දේ වුණොත් අපිට වටිනවා. ඇයි ඒ? කෙටි පේපර් එකට මේවා නෙන්නේ. කෙටි පේපර් එකට මේ වගේ එකක් එන්නේ ඉඩ තියෙන නිසා. දැන් මම මාක් කරනවා ගණන් කීපයක්. ADG හදන්න.
අනේ මයික් ඔෆ් කරලා ඉන්නකෝ. ඉවරයි කියලා දාන්න. හොඳයි. දැන් ඇති. මයික් ඔෆ් කරගන්න නැති කෙනා හරිම වදයක් පුතේ. රිමූව් කරලා දැම්මම ඊළඟ දවසේ එතකොටවත් පුරුදු වෙයි. අනිත් ළමයි ඉන්නවා දැන් ඒකයි. ඊට පස්සේ වීඩියෝ එකෙන් බලා ගන්න ක්ලාස් එක. මම ඊට පස්සේ නිතර ගියේ ඉන්නේ. හොඳයි මම යනවා ගන්න. බලන්න තමන්ගේ හරිද 3x ධන 12. පොදු සාධකයේ විදිහට 3 ගන්න පුළුවන් x ධන 4. ඊට පස්සේ 2a ඍණ පේන්නේ පේනවා සර්. පේනවා සර්. පේන්නේ නැති කෙනා ඩබල් ක්ලික් කරන්න එක. ක්ලික් කරලා ස්ක්‍රීන් එක පින් කරගන්න. ඩබල් ක්ලික් කරලා පින් කරන්න. නැත්නම් දෙපාරක් ටච් කරන්න එතකොට පින් වෙනවා. හරි. 2a ඍණ 4a වර්ගය. කවුද පොදු? 2a ම පොදු. මෙතන 2a ම ගියේ හින්දා 1. 4ෙන් 2 ගියානේ 2ක් ඉතුරුයි. සර් 2යි කොහොමද සේම් පොදු වෙන්නේ? ඒ විතරක් නෙමෙයිද? ඔයා පුතේ මයික් එක ඔයාගෙත් මන් දන්නේ ලොකු ගෝසාවක් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ මයික් ඔන් කරාම. මේ 2යි a ම පොදු වෙන්නේ ඇයි මේ දෙපැත්තටම 2 නැද්ද? දෙපැත්තම 2කින් බෙදෙන්නේ නැද්ද? දෙපැත්තම බෙදෙනවා. දෙපැත්තම a ගෙන් බෙදෙන්නේ නැද්ද? බෙදනවනේ සර්. එතකොට දෙන්නම ගන්නවා. එතකොට දෙකම ගන්නවා. දෙකක් තියෙනවා ඒක් තියෙනවා. දෙපැත්තම බෙදෙන ඉලක්කම් ඉන්නවා නම් ඉලක්කම් සංකේත ඉන්නවා නම් සංකේත ඉලක්කම් ඉන්නවා නම් ලොකුම ඉලක්කම් සංකේත ඉන්නවා නම් ලොකුම බල බෙදෙන ඒවා ගන්නවා. දැන් 2යි මේ බලන්න 2යි එකකින් ගුණ කරාම ආපහු 2යි හැදෙනවානේ. එහෙනම් අවුලක් නැහැ. දැන් 4යි වර්ගය. 4 2කින් බෙදුවාම 2යි. ඒ වර්ගය කියන්නේ ඒ ගුණ කිරීමේනේ. එයාගෙන් එක එකක් ගියාම එක එකක් ඉතුරු වෙනවා. එක එකක් ඉතුරු වෙනවා. ඊළඟට 3යි m න් 3යි
m වර්ගයෙන් ධන n වර්ගය. කවුද මේ දෙකම පොදු? n sir n n. එතකොට 3යි m වර්ගයේ ඉතුරු වෙනවා. n. උදේ කාගේ හරි තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු නොයිස් එකක් තියෙන පුතා එක්කෝ ටීවී එකක් දාලා එක්කෝ මොකක් හරි තියෙනවා යා මයික් ඔන් කරන්න එපා. දන්නවනේ තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු ගෝසාවක් තියෙන කෙනා ආයෙ මයික් ඔන් කරන්න එපා. එයාට ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. හරි. හරි. එළ. අපි යනවා එතනින් එහාට. ඔන්න පුතේ පොදු සාධක ඉවතට ගැනීම කියලා තියෙන කතාව අපි කරා. ඊට පස්සේ තව කතාවක් තියෙනවා නේ. මේකේ වර්ග තුනක් තියෙනවානේ. පොදු සාධක ඉවතට ගැනීම, ඊට පස්සේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක, ඊට පස්සේ තියෙනවා වර්ග දෙකාන්තරයේ සාධක. මම දෙවණියට දීලා තියෙන්නේ වර්ග දෙකක අන්තරයේ සාධක කියන එක. ඒකත් ලේසි. ඒකත් අර වගේම. ඊට වඩා ලේසි. පුතේ වර්ග දෙකක අන්තරයේ සාධකයක් කියන එක වර්ග දෙකක අන්තරයේ සාධකයක් කියන එක මෙන්න මෙහෙමයි කතා කරන්නේ. මේකක් ග්‍රේඩ් 9 වලට කිව්වාට මතකද දන්නේ නැහැ. පුතේ වර්ග පදයක් ඍණ ලකුණක් තවත් වර්ග පදයක් මෙන්න මේ විදියට සම්බන්ධ වෙලා ඉන්නකොට මෙන්න මේවට අපි කියනවා වර්ග දෙකක අන්තරයේ සාධකයක්. මොකක්ද? වර්ග ලකුණක් වර්ග පදයක් ඍණ ලකුණක් සහ වර්ග පදයක්. එහෙම ඉන්නකොට ආය අපිට ගාන හද ඉන්න දෙයක් නැහැ. බලලා ලියන්න පුළුවන්. හද ඉන්න ඕනේ නැහැ. බලලා ලියන්න පුළුවන්. මොනවද? කෙලින්ම ලියන්න පුළුවන්. a ඍණ b කියන වර්ග ලකුණ අයින් කරලා ඍණ කියලා ලියනවා. ආපහු වර්ග ලකුණ නැතුව ධන කියලා ලියනවා. ෂා ගොඩ. ඔන්න සාධක දෙක. අර වගේ හිත ඉන්න දෙයක් නැහැ. හැබැයි මේකේ හිතන්න තැනක් තියෙනවා. ඒ තැන තමයි
සමහර වෙලාවට අපිට ගානේ දෙනවා වර්ග දෙකක්ම නෙමෙයි වගේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථා. හරිද? මෙහෙම තිබ්බොත් නම් ඩෝංගාලා අරය අරින්න මෙයා අරය හදන්න මෙයා කියලා ලියන්න පුළුවන් නේ. හැබැයි එහෙම නැතුව අපිට මෙන්න මෙහෙම ඒවා දෙනවා. මේ x වර්ගයේ ඍණ 16. අන්න එතකොට අපිට මතක් වෙන්න ඕන මොකක්ද? වර්ග ලකුණකුත් තියෙනවා. වර්ග පදයකුත් තියෙනවා. ඍණ ලකුණකුත් තියෙනවා. 16කුත් තියෙනවා. ඒ කියන්නේ x වර්ගය 16 කියන එකත් කාගේ හරි වර්ගයක් වෙන්න ඇති. හතරේ වර්ගය. දැන් ලියන්න පුළුවන්. දැක්කද? එයත් එක්ක ඍණ මෙයා එයත් එක්ක ධන මෙයා. අන්න ඒ වගේ වෙලාවල් වලට පැටව අපි දැනගන්න ඕන. මේ තව එකක් බලමු. 4x වර්ගයේ ඍණ 25. දැන් 4 කියන්නේ 4 කියන්නේ දෙකේ වර්ගය. x වර්ගය 25 කියන්නේ 5 වර්ගයනේ. දැන් වර්ගවල අන්තරයක් විදියට ඉන්නවා. එහෙම හදාගන්න ගාන දැක්ක ගමන් තේරුම් ගන්න වර්ග පදයක් ඍණ එකක් ඉන්නවා නම් මෙතන ඇති වර්ග දෙකාන්තරයක් හොයන්න. 2x1 ඍණ 5 2x1 ධන 5. ඊළඟ ගාන බලන්න. ඊළඟ ගානේ තියෙනවා 24 ඍණ 3x වර්ගය. දැන් ඔයා මට කියන්න 3 කියන්නේ කාගේ හරි වර්ගයක්ද 27 කියන්නේ කාගේ හරි වර්ගයක්ද? නෑ. නෑ සර්. එතකොට පුතේ පොදු සාධකේ එළියට ගන්න වෙනවා. මේ දෙන්නටම පොදු සාධකේ කවුද? 3 ඔන්න 3 එළියට තාම අර පුතා මයික් එක ඕන් කරනවා. තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු ගෝසාවක් නම් මයික් එක ඕන් කරන්න එපා කිව්වා. 9 ඍණ x වර්ගය. දැන් තේරෙන්න ඕන. මේ 9 කියන්නේ නම් කාගේ හරි වර්ගය තමයි. කාගේ වර්ගයද? මේ තියෙන්නේ 3 වර්ගයේ ඍණ x වර්ගය. දැන් එතකොට 3 මෙහෙම මෙයිද්දී 3 ඍණ x 3 ධන x කියලා ලියන්න පුළුවන්. 3 ඔහොම මෙයිද්දී 3 ඍණ x 3 ධන x කියලා ලියන්න පුළුවන්. ආයෙත් හොඳට අහගන්න. වර්ග දෙකක අන්තරය වර්ග පදයක් සහ අතරමැද්දේ ඍණ ලකුණක් හිටියොත් විතරක් අන්තරය කියන්නේ අඩු කරනවට මේ වගේ ඒ කියන්නේ යම් පදයක වර්ගයක් තවත් පදයක වර්ගයකින් අඩු වෙලා කියලා තියෙන වෙලාවට එකතු වෙලා නෙමෙයි අඩු වෙලා අන්තරයනේ අඩු වෙලා තියෙන වෙලාවට අපිට කෙලින්ම ලියන්න පුළුවන් මෙහෙම. එහෙම නැත්නම් අපි එහෙම හදා ගන්න ඕන. කොහොමද අපි එහෙම එකක්ද කියලා හිතාගන්නේ? ඍණ ලකුණත් එක්ක වර්ග පද තියෙනකොට නිකන් අපිට එක ෆීල් වෙන්න ඕන මේ ඍණ ලකුණත් එක්ක වර්ග තියෙනවා. මේකේ නම් අපි 16 කියන්නේ 4 වර්ගය කියලා හදාගත්තා. එතකොට කෙලින්ම අපිට x ඍණ 4 x ධන 4 කියලා ලියන්න පුළුවන්. 4යි x වර්ගයේ ඍණ 25. ඒ කියන්නේ 4යි x කියන්නේ නේද? 4 කියන්නේ 2නේ. 2 වර්ගයේ x වර්ගය 25 කියන්නේ 5 වර්ගය. එතකොට පුළුවන් 2x ඍණ 25 2x ධන 25 කියලා ලියන්න. තව අවස්ථා තියෙනවා. මොකද්ද පුතේ? ඉස්සෙල්ලා x ඍණ 25 කියලා. පැහැදිලිද?
25 වර්ගය 25 කියන්නේ 5 වර්ගය. එතකොට 2x ඍණ 5 2x ධන 5. දැන් මේ වගේ ගණන් වල මෙතන ඉන්නේ 27. එතකොට කාගේවත් වර්ගයක් නෙමෙයි. හැබැයි වැඩේ අතාරින්නත් බෑ. ඍණ ලකුණක් වර්ගයක් තියෙනවා. දැන් try කරනවා තාම. පොදු සාධකයේ මෙතන ගත්තොත් පොදු සාධකයේ ගත්තාම පොදු සාධකයේ 3 ගත්තාම 9 ඍණ x වර්ගය කියලා තියෙනවානේ. එතකොට අපිට පුළුවන් මෙයාව කියන්න 3. 3 වර්ගය 9 කියන්නේ 3 වර්ගයේ ඍණ x වර්ගය. දැන් ලියන්න පුළුවන් නේ. වර්ග දෙකක අන්තරයක් දැන් සෙට් වුණානේ. මේ 3 එහෙම මෙලියෙන් තියාගෙන 3 ඍණ x 3 ධන x කියලා ලියනවා. හරිද? දාගන්නකො ඒ ගණන් ටික. තව එක ගානක් තියෙනවා මේකත් හදලා පෙන්නන්නම්. අපහැදිලිතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් කියන්න. හරි සර්. හරි. සර් පොතේ තියෙන ගණන් සේරම හදනවද? නෑ. ටියුට් එකේ තියෙන? හරිද? තේරුණාද මේක? හරි. හොඳයි පැටව. මම යනවා එතන අන්තිම ගානට. ටියුට් එකේ තව එක ගානක් තියෙනවානේ. ඒකත් මම හදලා පෙන්නන්නම්. එතන තියෙන්නේ x වර්ගයේ ඍණ 2y වර්ගයේ ඍණ 50. 2y වර්ගයේ ඍණ 50. මේ හැම එකක්ම යන්නේ අර කතා වලින් එකකින්. ඔයාවට කියන්න දැන් මේ 50 කියන්නේ කාගේ හරි වර්ගයක්ද? නෑ නේද? නෑ. එහෙනම් මොකක්ද හොඳ වැඩේ කරන්නේ?
දෙක එළියට ගන්න. එතකොට y වර්ගයේ ඍණ අන්න ඉන්නවා 25. ඒ කියන්නේ දෙක y වර්ගයේ ඍණ 25 කියන්නේ 5 වර්ගය කියලා ගන්න පුළුවන් නේ. එතකොට මොකද වෙන්නේ? දෙක y ඍණ 5 y ධන 5. දැක්කද? ඒකෙත් තුනේ අර වගේම පොදු සාධකයක් ගත්තට පස්සේ තමයි වර්ග දෙකක අන්තරේ සාධක පෙනුනේ. අපි ඊට පස්සේ යනවා අච්චු පොතේ ගණන් කීපයකට. මේ වර්ග දෙකක අන්තරේ සාධක. මන් ත්‍රිපද වර්ග ප්‍රකාශන නිමී කරේ වර්ග දෙක අන්තරේ සාධක. අපි දැන් යනවා පිටු අංක 82ට 7.3 අභ්‍යාසයට. මම මේකේ ගණන් ටිකක් මාක් කරන්නම් ඔයා හදන්න. ACDI සර් ඔව් ඔය ගණන් හතර තියෙන මොන අභ්‍යාසෙද? ගණන් ටික තියෙන්නේ 7.3. සර් ගණන් හතර ආයි පොඩ්ඩක් මාක් කරන්න. ACDI
හරිද? හරියයි හරි කියලා දාන්න. තව විනාඩියක් දෙන්නම්. ඊට පස්සේ බෑ. ඇති. දැන් මම හදලා පෙන්නන්නම්. හරි. ඔන්න පුතේ එතන මම මාක් කරා A B C I නේද? A B D Iද? මතක නැහැ. ලකුණු කරු ගණන් ටික කියන්න. A AC ACD. हाँ ACD I. ACD I. මම ඒක හදලා පෙන්නන්නම්. අපි එතකොට වර්ග දෙකාන්තරයේ සාධක අදින් ඉවර වෙනවා. ACD I. y වර්ගය ඍණ 81. මේ y වර්ගය ඍණ 9 වර්ගය. ඒ කියන්නේ y ඍණ 9 y ධන 9. ඊළඟ එක c ඍණ n වර්ගය. ඒ කියන්නේ 10 වර්ගයේ ඍණ n වර්ගය. 10 ඍණ n 10 ධන n. ඊට පස්සේ m වර්ගයේ n වර්ගයේ ඍණ 1. ඒ කියන්නේ m වර්ගයේ n වර්ගයේ ඍණ 1 වර්ගය. mn ඍණ 1යි mn ධන 1යි. අවසානට තියෙනවා 8යි x වර්ගයේ ඍණ 2. ඔයාට හිතුණාද මේක හදාගන්න ක්‍රමයක්? පොදු සාධකයේ එළියට ගන්න 2 4යි x වර්ගයේ ඍණ 1. ඒ කියන්නේ 2. 4 කියන්නේ 2 වර්ගයේ x වර්ගයේ ඍණ 1 වර්ගය. ඒ කියන්නේ 2යි x ඍණ 1 2යි x ධන 1. තුන්වෙනි ගානේ දෙවෙනි පේලියේ ලියන්න ඕන දහනවා ලිව්වොත් හොඳයි. තාම අපි ප්‍රැක්ටිස් වෙන ගමන්නේ පුතේ ලිව්වොත් හොඳයි.
හරි. එහෙනම් අපි අදට මෙතනින් ඉවර කරනවා. ලබන සතිය අපි කතා කරනවා මේ පාඩම ඉවර කරනවා ඊළඟ පාඩමට යනවා. කට් කරගන්න එපා. අපි පුළුවන් ඉක්මනට මේවා ටික ඉවර කරනවා. අද රෑ පේපර් ක්ලාස් තියෙනවා. රෑ 9 ඉඳලා 11 වෙනකම්. පේපර් ක්ලාස් එකක් තියෙනවා රෑ 9 ඉඳලා 11 වෙනකම්. ආයුබෝවන් sir, thank you sir. ආයිබෝවන්. Thank you, sir. අයබෝ